ආයිබෝන් ආදරණීය දරු දැරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් දෙවන ප්‍රශ්න පත්‍රයට යොමු වෙන වැදගත්ම මාතෘකාවක් නැත්නම් පාඩම් ඒකකයක් වන අලෙවිකරණය හෙවත් අලෙවි කළමනාකරණය කියන විෂය ආරම්භ කරලා පාඩම් පරිච්ඡේද 7ක් නිම කළා. අපි අද ආරම්භ කරන්න යන්නේ අලෙවි කළමනාකරණය යටතේ අපට හදාරන්න තියෙන 8 වන පාඩම් පරිච්ඡේදය. ඒ තමයි නිෂ්පාදිත සඳහා යෝග්‍ය මිල තීරණය කරන ආකාරය. නිෂ්පාදිත සඳහා යෝග්‍ය මිල තීරණය කරන ආකාරය. දැන් මේකත් මේ පාඩමට මාතෘකාව තබන ආකාරයට මගේ තරම් කැමැත්තක් නැහැ. මොකද අවසන් වතාවට විෂය නිර්දේශය සංශෝධනය වෙන්නේ 2019 නේ. ඊට පෙර මේ මාතෘකාව මීට හොඳට තිබුණා. මිල කිරීමේ මිශ්‍රය. ඒක තමයි වෙන්න ඕනේ. දැන් අපි මේ කරන්නේ අලෙවිකරණ සම්පාතේ උපාංගනේ. අපි මීට පෙර මම හිතන්නේ පාඩම් පරිච්ඡේද දෙකකින් විතර සාකච්ඡා කරා නිෂ්පාදිතය හා සම්බන්ධ කාරණා. ඒකෙත් නිෂ්පාදිත මිශ්‍රය කියන එක මැදදී කතා වුණා. හැබැයි ඒක මාතෘකාවට ගත්තේ නැහැ. ඇත්තම වෙන්න ඕනේ ඒකනේ. 4 P's කියන්නේ product mix, price mix, place mix, promotion mix. එහෙම mix නේ. එහෙම ආවනම් තමයි හොඳ. දැන් මේකෙන් නිකන් අදහස් කරන්නේ යෝග්‍ය මිල තීරණය කරන ආකාරය ඉච්චරයි. ඒතර මිලනේ හේවත් මිල කිරීම මිශ්‍රය ගැන කතා වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන අසාර්ථකත්වය. නමුත් අපි මේ දෙකටම නැඹුරු කරලා අපි ඒක සාකච්ඡාව පවත්වාගෙන ගියන් පස්සේ ප්‍රශ්නයක් කරන්නේ නැහැ මම ඔයගලන්ට. කොහොමුණත් අපි නිතරම මතක තියාගන්න ඕනේ අලෙවිකරණ සම්පාතය ගැන අපි දැනගත්ත මිශ්‍රණයක් කියලා. භාණ්ඩ සම්බන්ධයෙන් සම්පාතයේ මූලික සාධක 4ක් තියෙනවා. ඒ සාධකත් එකිනෙකට බැඳුණු සාධක සමූහයක දායකත්වයෙන් හැදුණු නිසා ඒ සාධක 4ත් අනිවාර්යයෙන් මොකද්ද? මිශ්‍රණයෙන් තමයි. මිශ්‍රණයෙන් තමයි. සම්පාතයෙන් තමයි. තේරුණාද? ඒතකොට අපි දැන් නිෂ්පාදිත මිශ්‍රය හා සම්බන්ධ සම්පූර්ණයෙන්ම ඉවර කළා. තව අපට අලෙවි සම්පාතේ උපාංග වශයෙන් කතා කරන මිශ්‍ර 3ක් තියෙනවා. එකක් මිල කිරීමේ මිශ්‍රය, අනික බෙදහැරීමේ මිශ්‍රය නැත්නම් ප්ලේස් මික්ස් කියන එක, අනිත් එක ප්‍රවර්ධන මිශ්‍රය නැත්නම් ප්‍රොමෝෂන් මික්ස් කියන එක. එතකොට අපි ඇතර මේ යෝග්‍ය මිල තීරණය කරන ආකාරය කියලා ඇත්තම කතා කරන්නේ මිල කිරීමේ මිශ්‍රය තමයි. සමස්ත මිල කිරීමේ මිශ්‍රයට අදාළ විෂය කරුණු මේකෙන් සාකච්ඡාවට භාජනය වෙනවා. මුලින්ම අපි බලමු මිල කිරීම නැත්නම් මිල කිරීමේ මිශ්‍රය. pricing mix. එක්කෝ මිලනය. මිලනය කියන්නේ තෝකම තමයි. තේරෙනවද? මිලනය කියන්නේ තෝකම තමයි. මිල කිරීම නැත්නම් මිල කිරීමේ මිශ්‍රය pricing mix. භාණ්ඩ හා සේවාවල වටිනාකම වෙනුවෙන් අය කරන මුදල හෝ ගැනුම්කරුවෙකු විසින් ගෙවනු ලබන මුදල්මය අගය මිල ලෙස හැඳින්වේ. එය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනව නැත්නම් ව්‍යවහාර වෙනවා. තේරුණාද? දැන් භාණ්ඩ හා සේවාවල තියෙනවනේ වටිනාකමක්. කාටවත් කියන්න බෑනේ මේ භාණ්ඩේ වටිනාකමක් නැහැ කියලා. අපි හිතමු නිවසක අබලන් වෙලා මිදුලට දාන පරණ රූපවාහිනි යන්ත්‍රයක් හිතන්නකෝ. ඒකෙත් වටිනාකමක් තියෙනවා. ඒක අඩු ගන්න ප්ලාස්ටික් වලට හරි ගන්න පුළුවන් ටිකක් තියෙනවා. නැවත ඒ කියන්නේ උණු කරලා ප්‍රතිචක්‍රීයකරණය කරලා ගන්න ටිකක් තියෙනවනේ. කීයක් හරි වටිනාකමක් තියෙනවා. සමහරට ඒක ඇතුලේ විවිධ ඉලෙක්ට්‍රොනික අයිටම් තියෙනවා. වෙනත් රූපවාහිනි යන්ත්‍රයකට අලුත් වැඩියා කිරීමේදී පාර්ට්ස් රිප්ලේස් කිරීමේදී පාවිච්චි කරන්න පුළුවන්. වටිනාකමක් තියෙනවා. ඒ නිසා භාණ්ඩ හා සේවාවල අනිවාර්යයෙන්ම ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමක් තියෙන නිසා අපිට නොමිලේ ලැබෙන්නේ නැහැ. මම විසින්ම නිපදව ගත්තොත් හැරෙන්න ඔබ විසින් නිපදවන දේ මට නොමිලේ දෙන්නේ නැහැ. මොකද අගයක් තියෙන වටිනාකමක් තියෙනවා. අන්නේ වටිනාකම වෙනුවෙන් භාණ්ඩ හිමිකරුවා අය කරනව මුදලක්. ඒක තමයි මිල කියන්නේ. හරිනේ? භාණ්ඩ හා සේවාවල වටිනාකම වෙනුවෙන් භාණ්ඩ හිමිකරුවන් අය කරන මුදල තමයි මිල කියන්නේ. එහෙම නැත්නම් ගැනුම්කරුවෙකු විසින් ඒ වටිනාකම වෙනුවෙන් ගෙවනු ලබන මුදල්මය අගය. මුදල්මය අගය තමයි මිල කියලා කියන්නේ. අපි උදේ හවා සිල්ලර වෙළෙන්සැල් වලට, සුපිරි වෙළෙන්සැල් කියන සිල්ලර වෙළෙන්සැල් වලට, නානාංශ වෙළෙන්සැල් වලට, තොග වෙළෙන්සැල් වලට ගිහිල්ලා ගනුදෙනු කරනවානේ. ඉතින් එතනදී ගනුදෙනු කරද්දී අපි ඒගොල්ලන්ගේ භාණ්ඩ ආසේව අපි අත්පත් කරගන්නවා. අත්පත් කරගද්දී භාණ්ඩ ආසේවාවලට තියෙන වටිනාකමක්. ඒ වටිනාකම වෙනුවෙන් අපි
මුදල් මේ අගයක් ඒගොල්ලන්ට පිරිනමනවා. අප ගැනුම් කරුවෙකු විසින් එහෙනම් සැපයුම් කරුවන් හෙවත් විකුණුම් කරුවන්ට භාණ්ඩා සේවා මිලදී ගැනීම වෙනුවෙන් පිරිනමනු ලබන මුදල් මේ අගය තමයි මේ මිල කියලා කියන්නේ. මේ මිල කියන සංකල්පය විවිධ අවස්ථාවල විවිධ ස්ථානවලදී විවිධ නම් වලින් ව්‍යවහාර වෙනවා. සෑම අවස්ථාවකම සෑම ස්ථානයකදීම සෑම කාර්යයකදීම මිල කියන අකුරු දෙකෙන් නෙවෙයි ඕක ව්‍යවහාර වෙන්නේ. විවිධ ක්‍රම වලට. උදාහරණයක් වශයෙන් ශ්‍රමයට ගෙවන මිල. දැන් ඔබ ළඟ ශ්‍රමයේ තියෙනවනේ. ඔබ පුහුණු ශ්‍රමය වෙන්න පුළුවන්, නුපුහුණු ශ්‍රමය වෙන්න පුළුවන්, විශේෂඥ ශ්‍රමය වෙන්න පුළුවන්. ඔය වර්ග තුනම ව්‍යාපාරවල මෙහෙයුම් ක්‍රියාවලියක් සාර්ථකව පවත්වාගෙන යන්නට යම් යම් මට්ටම් වලින් දායක කරගන්න වෙනවා. එහෙනම් ඔබ පුහුණු ශ්‍රමිකයෙක් වශයෙන්, නුපුහුණු ශ්‍රමිකයෙක් වශයෙන්, විශේෂඥ ශ්‍රමිකයෙක් වශයෙන් කායිකව හෝ මානසිකව ශ්‍රමය වැය කරනවා. ඒක සේවාවක්නේ. ඒ සඳහාත් ඒකෙත් තියෙනවා වගේ වටිනාකමක්. ඔබ නිකන් ශ්‍රමය වැය කරන්න සූදානම් නැහැ. හිතවත්කමට ඥාතිත්වය සලකලා දින කීපයක් සමහරට ශ්‍රමය වැය කරන්න පුළුවන්. ඒත් හැමදාම ඥාතීන් වෙනුවෙන් ශ්‍රමය වැය කරන්න බෑ. මොකද අපි ශ්‍රමය වැය කරලා අපි කීයක් හරි උපය ගත්තොත් තමයි අපි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ශ්‍රමය වෙනුවෙන්, ශ්‍රමය කියන සේවාව වෙනුවෙන් තියෙන වටිනාකමක්. ඒ වටිනාකම වෙනුවෙන් අපි මිලක් ගෙවන්න ඕනේ. ශ්‍රමය කියන සේවාව ලබා ගන්න වෙන්නේ අපිට ඒ ශ්‍රමය කියන සේවාවේ තියෙන වටිනාකමට සුදුසු මුදලක් ගෙවලයි. අන්නේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මුදල තමයි මොකද වැටුප් නැත්තම් වේතන කියලා කියන්නේ. wages and salaries. සාමාන්‍යයෙන් වැටුප් කියලා කියන්නේ පහළ මට්ටම් වල කළමනාකරන නොවන මට්ටම් වල සේවකයන්ගේ ශ්‍රමයට දෙන මුදල කළමනාකරන මට්ටම් වල සේවකයන්ගේ ශ්‍රමයට දෙන මුදල තමයි වේතන කියලා කියන්නේ. වේතන කියන්නේ වැටුප් හෝ වේතන මිල නෙවෙයි. මිලම තමයි නමුත් ඒක ව්‍යවහාර කරන්නේ එක්ක වැටුප් එක්ක වේතන. දෙවැනි එක ණය සඳහා ගෙවන මිල. මගෙන් යම් කෙනෙක් ණයක් ලබා ගත්තොත් ඒකත් මං ලබා දෙන සේවයක්නේ. මම ලබා දෙන ණය මුදල නිසා ඒ ණය ගනුවාට එයාගේ මූල්‍ය දුෂ්කරතා බැහැර කරගෙන එයාගේ සාමාන්‍ය පෞද්ගලික ජීවන කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම හැකියාව උදා වෙනවා. එහෙනම් ඒ මම ණය මුදලක් දෙන එකේ තියෙන අගයක් වටිනාකමක්. ඒ තේරුණාද? ඒ වෙනුවෙන් මම අය කරන මුදලක්. ඒක තමයි පොලිය නැත්තම් ඉන්ට්‍රස්ට් කියන්නේ. එහෙනම් ණයවලදී ණය තුල අඩංගු වටිනාකම වෙනුවෙන් ගෙවන මිල තමයි පොලිය කියලා කියන්නේ. ගෙවන ශ්‍රමයේ වටිනාකම වෙනුවෙන් ගෙවන මුදල තමයි මොකද්ද? වැටුප් හෝ වේතන. මෙතන පොලිය. තුන්වෙනි එක ගොඩනැගිලි බද්දට ගත් පිට ගෙවන මිල. ගොඩනැගිලි විතරක් නෙවෙයි ගොඩනැගිලි වෙන්න පුළුවන්. සමහරට යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්. බුල්ඩෝසර් ලොරි වැනි රථ වාහන වෙන්න පුළුවන්. යම් කාලයකට ඒ දේපල හිමිය බද්දට දෙනවා. ඒව අනිවාර්යම වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම වෙනුවෙන් දේපල හිමිය අය කරන මුදලක් මිලක් අය කරනවා. ඒ මිල තමයි මොකද්ද? බදු කුලිය. ඉංග්‍රීසියෙන් කියනවා රෙන්ට් කියලා. රෙන්ට් එක බදු කුලිය. තේරෙනවද? දැන් මගේ නිවසක් මං ඔබට බද්දර දෙනවා අවුරුදු 2කට. පදිංචිලා ඉන්න. ඒ අවුරුදු 2 වෙනුවෙන් මං කොටස් වශයෙන් හෝ එකවර ඔබෙන් යම්කිසි මිලක් අය කරනවා. ඒ මිල තමයි බදු කුලිය කියන්නේ. එතන මිල වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ රෙන්ට් එක නැත්නම් බදු කුලිය. ඒත් මිලක්. ඊළඟට නීතිඥ වෛද්‍ය වෙනි සේවාවල මිල. නීතිඥවරයෙක් දිගු කාලයක් කැප කරලා අධ්‍යාපනයක් ලැබලා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් යටතේ පුහුණු වෙලා ඒගොල්ලෝ නීතිඥ වෘත්තියේදීලා අපිට නඩු නිමිතිවලදී උදව් කරනවා. ඒ අපිට ඒවෙන් අපිට නිදහස් වෙන්න. සේවයක්. ඒ සේවය වෙනුවෙන් ඒගොල්ලෝ මුදලක් අය කරනවා. මිලක් අය කරනවා. ඒකට කියන්නේ මොකද්ද? ගාස්තු. නැත්තම් ෆී එක කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් නම් ෆී. ගාස්තු. වෛද්‍යවරු ඒගොල්ලන්ගේ දැනුම පළපුරුද්ද භාවිතා කරලා අපිට වෛද්‍ය ප්‍රතිකාර කරලා අපිට අපේ ලෙඩ සූපත් කරනවා. රෝගී තත්ත්වය පළවා හරිනවා. සේවාවක්. ඒ සේවාව වෙනුවෙන් වෛද්‍යවරු අය කරන මුදලක්. තේරුණාද? මිලක් අය කරන්න ඕනේ. එහෙනම් එතන මිල කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒත් ගාස්තු කියන එකයි. ડોක්ටර්ස් ෆී නේ වෛද්‍යවරයා ගාස්තු. ඊළඟට රක්ෂණ සේවා සඳහා ගෙවන මිල. දැන් අපිට යම් යම් රක්ෂණ ආයතන විසින් විවිධ රක්ෂණ සේවා සපයනවා. සපයලා අපෙන් රක්ෂණ වාරිකයක් අය කරනවා. නේ ඒ රක්ෂණ සේවාව වෙනුවෙන් අන්නේ රක්ෂණ සේවාව වෙනුවෙන්
රක්ෂණ ආයතන අපෙන් අය කරන මිල මුදල තමයි වාරිකය කියලා කියන්නේ. නැත්නම් ප්‍රේමියම් කියලා කියන්නේ. වාරිකය. ඊළඟට දුම්රිය හා බස් ප්‍රවාහන සේවා පිට විශාල සේවාවක් සලසනවා. අපි දන්නෝ සමහරට ඉඳහිට කලාතුරකින් දුම්රිය හෝ බස් රථ රියදුරන් වැඩ වර්ජනයක් කළොත් එහෙම මොකද වෙන්නේ? ඒකේ එදාට තමයි තේරෙන්නේ දුම්රිය සහ බස් රථ මගින් අපිට මොනතරම් අමිල සේවාවක් සපයනවද කියන එක. එන්නේ සේවාව තුල අනිවාර්යයෙන්ම ඉහළ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම වෙනුවෙන් අපෙන් මුදලක් අය කරනවා. අපි මිලක් ගෙවන්න ඕනේ, මුදලක් ගෙවන්න ඕනේ. එහෙනම් ඒක සලකන්නේ කොහොමද කියලාද? ගාස්තු කියලා. එතන අදහස් කරන්නේ දැන් මෙතන මේ දෙකම ගාස්තුනේ. ගාස්තුනේ එතන කියන්නේ ෆෙයා, බස් ෆෙයා නේ, රේල්වේ ෆෙයා. නමුත් මෙතන කියන්නේ මොකද? ඩොක්ටර්ස් ෆී ෆෙයා කියන්නේ. එතන පොඩි වෙනසක් තියෙනවා ඒ පරිවර්තනයේදී. ඔන්න වගේ විවිධ අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල වටිනාකම වෙනුවෙන් අය කරන මිල විවිධ ආකාරයෙන් හඳුන්වා දෙන හැටි තමයි මම මේ පෙන්වන්නේ. පැහැදිලිනේ? ඊළඟට NB දාලා තියෙන NB කියන්නේ මොකද? නෝටා බේන් සැලකිය යුතුයි කියන එක. ඒ අනුව මිලණය හෙවතන්න. මේ මිල කිරීම හෙවත් මිල කිරීමේ මිශ්‍රයටම මිලණය කියලාත් කියන්න පුළුවන් නෙමෙයි කියනවා. මිලණය කියලාත් කියනවා. තේරුණාද? මිලණය කියලාත් කියන්න පුළුවන්. මිලණය හෙවත් මිල කිරීමේ මිශ්‍රය. යන්නෙන් අදහස් කරන්නේ නිෂ්පාදිතයන්ට මිල තීරණය කිරීමත් කාලීනව එකී මිල ගණන් සංශෝධනය කිරීමත් වට්ටම් වාරික වැනි පහසුකම් ප්‍රදානය කිරීමත් ඇතුළු මිල හා සම්බන්ධ තීරණ රාශියක් තමයි මිලණය හෙවත් මිල කිරීමේ මිශ්‍රණය කියලා කියන්නේ. මම ඒකයි කිව්වේ මිල තීරණය කිරීමේ සාධක පමණක්ම නොවේ. මිල තීරණය කරන ආකාරය පමණක්ම නොවේ මේ මාතෘකාවෙන් කියවෙන්නේ සමස්ත මිල කිරීමේ මිශ්‍රය. ප්‍රයිසින් මික්ස් කියන එකම මේකෙන් ප්‍රදර්ශනය වෙනවා. විද්‍යාමාන වෙනවා. තේරුණාද? එතකොට එහෙනම් මේ මිල කිරීමේ මිශ්‍රය කියන අර්ථකථනය තුල ඔබට දැනෙන්නේ නැති මූලික කාරණා තුනක් අවධාරණය කළා. එකක් තමයි නිෂ්පාදිතයන්ට, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වලට මිල තීරණය කිරීම. මිල කිරීමේ මිශ්‍රයේ පළවෙනි පියවර, පළවෙනි කාර්යභාරය තමයි භාණ්ඩ හා සේවා වලට සුදුසු මිල ගණන් තීරණය කරන එක. දෙවෙනි එක තමයි කාලීනව එකී මිල ගණන් සංශෝධනය කරන එක. සංශෝධනය කරන්න වෙනවා. මොකද කාලීනව අපි හිතමු අමුද්‍රව්‍ය වල මිල ඉහළ යනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. ශ්‍රමයට ගෙවන මිල වැඩි වෙනවා. තාක්ෂණික පිරිවැය වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යනකොට ඒ නිෂ්පාදන පිරිවැය අපි කොහොම හරි ලාභයෙන් ආවරණය කරගන්න එපේ. ලාභයෙන් ආවරණය කරගන්න පුළුවන් වෙන විදියට ඒ මිල ගණන් මොකද කරන්නේ? සංශෝධනය කරනවා. සංශෝධනය කියන්නේ ගොඩක් වෙලාවට මිල වැඩි කරනවා. ඒකයි කාලීනව එකී මිල ගණන් සංශෝධනය කිරීමත් වට්ටම් වාරික වැනි පහසුකම් ප්‍රදානය කිරීම. එහෙනම් භාණ්ඩ හා සේවා වලට මිල තීරණය කිරීමයි කලින් කලට එම මිල ඒ මිල ගණන් සංශෝධනය කිරීමයි ඊට අමතරව වට්ටම් ලබා දීම වාරික පහසුකම් මගින් මිල සම්බන්ධ අපට සහන නැත්තම් පහසුකම් නේ වැනි පහසුකම් නැත්තම් මෙතන දාන්න පුළුවන් සහන සලසාලීමත් නැත්තම් ප්‍රදානය කිරීමත් තමයි මිල කිරීමේ මිශ්‍රයවත් මිලණය කියන එකට අඩංගු වෙන්නේ. තේරුණානේ? එහෙනම් මිල කිරීමේ මිශ්‍රයවත් මිලණය කියන ක්‍රියාකාරකමට මූලික කාර්යයන් තුනක් අයිති. පළවෙනි එක භාණ්ඩ හා සේවා වලට යෝග්‍ය මිල ගණන් තීරණය කිරීම. දෙවෙනි එක කලින් කලට එම මිල ගණන් සංශෝධනය කිරීම. තුන්වෙනි එක වට්ටම් ලබා දීම, වාරික පහසුකම් ලබා දීම, ණයට විකිණීම වැනි මිල සහන ප්‍රදානය කිරීම. කියන තුනම අයිති මිල කිරීමේ මිශ්‍රයට. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු භාණ්ඩයකට මිල තීරණය කිරීමේදී සලකා බලන සාධක. අතිශය වැදගත්නේ. දැන් 2019 විෂය නිර්දේශය අලුත් වීමට පෙර මේ භාණ්ඩයකට මිල තීරණය කිරීමේදී සලකන සාධක මෙහෙම නෙවෙයි තිබුණේ. සාධක ගොඩාක් තිබුණා දාලා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය පිරිවැය, ශ්‍රමයට ගෙවන මුදල ඒවා එච්චර අවශ්‍ය නැහැ. දැන් අලුත් ක්‍රමයට අහන්නේ සාධක තුනයි. අපි ඒව නම් කරනවා 3Cs කියලා. 3Cs කියලා. තේරුණාද? භාණ්ඩයකට මිල තීරණය කිරීමේදී සාධක තුනක් සලකලා බලනවා. ඒ සාධක තුන
සලකා බැලීමෙන් අනතුරුව තමයි සුදුසු මිලක් නැත්තම් භාණ්ඩයට හෝ සේවාවට උචිත ප්‍රශස්ත මිලක් තීරණය කරන්න. පළවෙනි එක තමයි කස්ටමර් ඩිමාන්ඩ් කියන එක. කස්ටමර් ඩිමාන්ඩ්. ඒ කියන්නේ ගනුදෙනුකරුගේ මොකද්ද? ඉල්ලුම. ගනුදෙනු කරුගේ ඉල්ලුම. පළවෙනි සාධකය. කස්ටමර් ඩිමාන්ඩ් කියන්නේ ගනුදෙනුකරුගේ ඉල්ලුම. තේරුණාද? අනිවාර්යයෙන්ම භාණ්ඩයකට මිල නියම කිරීමේදී පැහැදිලිවම ගනුදෙනුකරුගේ ඉල්ලුම ගැන සලකා බලන්නම ඕනේ. ඔබ සාමාන්‍ය න්‍යාය දන්නවා ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයන් වශයෙන් ඉල්ලුම ඉහළ යන්න ඉල්ලුම වැඩිවන්න ඒ වැඩිවන ඉල්ලුමට සමගාමීව මිලත් මොකද වෙන්නේ? ඉහළ යනවා. ඉල්ලුම පහළ යාමට සමගාමීව මිලත් අඩු වෙනවා. එහෙමනේ වෙන්නේ. දැන් මම භාණ්ඩ නිෂ්පාදනය කළා යම් මිලක් තීරණය කරා. ඉල්ලුමක් නැත්තම් මොකද කරන්නේ? මම තව මිල අඩු කරනවා. තවත් නැත්තම් තවත් අඩු කරනවා. එහෙමනේ. මට සාධාරණ ඉල්ලුමක් ලැබෙනකම් මිල අඩු කරනවා. ඔකනේ වෙන්නේ. නමුත් මගේ නිෂ්පාදනය කරන්න පෙර විශාල ඉල්ලුමක් තියෙනවා මට පුළුවන් මිල වැඩි කරන්න. ඒ මිල වැඩි කරත් මිනිස්සු අනිවාර්යයෙන් මිල දී ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් මේකෙන් කියන්නේ ගැනුම්කරුගේ ඉල්ලුම නැත්නම් ගැනුම්කරුවන්ගේ ඉල්ලුම් තත්ත්වය සලකලා බලන්න. ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙනවා නම් වැඩි මිලක් නියම කළ හැකි. සාපේක්ෂව අඩු ඉල්ලුමක් නම් තියෙන්නේ පහළ මිලක් නියම කළ යුතුයි. අඩු ඉල්ලුමක් නම් අපි ඉහළ මිලක් නියම කරොත් එක්කෙනෙක්වත් මිල දී ගන්නේ නැහැ. තේරුණාද? ඉල්ලුම අඩු තත්වයකදී පහළ මට්ටමේ මිලක් තීරණය කරොත් අඩු ගානේ ටෙස්ට් කරන්න හරි කියලා ගන්නව ටිකද. අන්න එහෙනම් කස්ටමර් ඩිමාන්ඩ් එක නැත්නම් ගනුදෙනුකරුගේ ඉල්ලුම කියන සාධකයේ මූලිකවම මිල තීරණය කරන්න පෙර සලකා බලන්න ඕනේ. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? මිල තීරණය කිරීමේ ඉම නැත්නම් සීමාව පෙන්වනවා. මිල තීරණය කිරීමේ ඉම. මොකද ඉල්ලුම වැඩි නම් වැඩි මිලකට යන්න පුළුවන් කියලා අන්න මිල කිරීමේ ඉම පෙන්වනවා. ඉල්ලුම අඩු නම් වැඩි මිලක් බෑ. එහෙනම් ලෝ ප්‍රයිස් එකක්. අඩු මිලක් නියම කර යුතුයි කියලා අන්න මිල නියම කිරීමේ සීමාව නැත්නම් ඉම පෙන්වනවා. එහෙනම් දැන් විභාගෙට මේක අහනවා. කීප සැරයක් මම ඉස්සරහටත් අහනවා. නිෂ්පාදිතයකට මිල තීරණය කිරීමේදී සලකන සාධක නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. කිව්වොත් මේ වගේ පොයින්ට් එක ලියලා කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. පොයින්ට් එක ලියලා කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. ඊටාම කෙටියෙන්. තේරෙනවද කොහොමද පැහැදිලි කරන්නේ? මිල තීරණය කිරීමේ නැත්නම් මිල නියම කිරීමේ සීමාව හෙවත් ඉම මින් අදහස් කරයි. නැත්නම් මිල නියම කිරීමේ සීමාව. නැත්නම් ඉම මේකෙන් පිළිබිඹු කරනවා. මොකද ඉල්ලුම අඩු නම් අපිට පෙන්눔 කරනවා අඩු මිලක් තීරණය කරන්න. ඉල්ලුම ඉතා ඉහළ නම් ඉහළ මිලක් දක්වා මිල වැඩි කරන්න. අන්න මිල කිරීමේ සීමාව තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. රේන්ජ් එක. තේරුණාද? එහෙනම් අපි ඒකට ලිව්වොත් මේ මගින් මිල තීරණය කිරීමේ සීමාව හෙවත් ඉම පෙන්눔 කරයි. දෙවැනි එක තමයි කස්ටමර් කොස්ට් නැත්නම් කොස්ට් කියන එක පිරිවැය. කොස්ට් පිරිවැය. ඒ කියන්නේ දැන් නිෂ්පාදනය කරන ආයතනයක් නම් ඒ Taman නිපදවන භාණ්ඩයට මිලක් නියම කරන්න එපා. මොකද වෙළඳ පොළට ඔය භාණ්ඩ අපි අත්පත් කරගෙන අවස්ථාව දෙන්න එපා. වෙළඳ පොළත් එක්ක අපි ඔය භාණ්ඩ හුවමාරු කරගන්න ඕනේ. ගනුදෙනු කරන්න ඕනේ. එහෙනම් මිලක් අය කරන්න වෙනවා. මිලක් තීරණය කරන්න වෙනවා. ඒ තීරණය කරද්දී අනිවාර්යයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය සඳහා දරූ නිෂ්පාදන වියදම ගැන සලකා බලන්න ඕනේ. අපි හිතමු නිෂ්පාදන පිරිවැය එක භාණ්ඩයක රුපියල් 100ක් නම්
අපි රුපියල් 80ට මිල කරොත් මොකද වෙන්නේ 20ක් පාඩු. කෙටි කාලීනව හෝ මැදි කාලීනව අනිවාර්ය ව්‍යාපාරي බංකොලොත්තු. ඒයි සෑම අලෙවිය වෙන භාණ්ඩයකින්ම අපිට ලැබෙන ලාභයක් නෙවෙයි අලාභයක්. ඒ කියන්නේ අපි ළඟ තියෙන ධනෙ එළියට යනවා. ගියන් පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් වස්තු බංගත්තරපත් වෙනවා. ඒ නිසා පැහැදිලිවම නිෂ්පාදන පිරිවැය ඉක්මවා යන නැත්නම් නිෂ්පාදන පිරිවැය ආවරණය කරගත හැකි මිලක් නියම කරන්න ඕනේ. එහෙනම් මේකෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? මිල නියම කිරීමේ මොන බිමද? වැඩබිම නෙවෙයි යුද බිම නෙවෙයි පසුබිම. මිල නියම කිරීමේ පසුබිම තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. තේරුණාද? ඇයි නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් කියලා අපිට පස්සෙම කියනවා. එහෙනම් අපි දැනගන්න ඕන 100ට තව ලාභාන්තිකයක් 125ක් හරි 50ක් හරි එකතු කරලා මිල කරන්න. එහෙම උනොත් තමයි පිරිවැය ආවරණය වෙන්නේ. එහෙමනම් මේ වගේ කෙටි ලියුවත් ඇති එකට නිෂ්පාදන පිරිවැය කවර වෙන ආවරණය වන මිලක් නියම කළ යුතු බැවින් මිලක් නියම කළ යුතු බැවින් මිලක් නියම කළ යුතු බැවින් මිල නියම කිරීමේ මිල නියම කිරීමේ පසුබිම මින් පෙන්නුම් කරයි. හරිනේ? මිල නියම කිරීමේ පසුබිම තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. එබනම් තුන්වෙනි එක තමයි competitors prices කියන එක. competitors prices. ඒ කියන්නේ මොකද්ද? තරඟකරුවන්ගේ මිල ගණන්. තරඟකරුවන්ගේ මිල ගණන්. ඒ ගැන සලකලා බලන්න ඕනේ. දැන් වෙළඳ පොළ තුල භාණ්ඩ සේවා සපයන තවත් සමජාතීය ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා තරඟකරුවෝ කියලා. ඒ තරඟකරුවන්ගේ භාණ්ඩවල මිල ගණන් තියෙනවනේ. ඒ මිල ගණන් වලට වඩා ඉතා ඉහළ මිලක් නියම කරොත් අපේ භාණ්ඩ කවුරුත් මිල දී ගන්නෑ. අපට පිරිවැටුමක් සහ ලාභ කවදාකවත් උපයන්න බෑ. තරඟකරුවන්ගේ මිල ගණන් වලට වඩා 60-70කින් අඩු මිලක් නියම කරොත් ඒත් විකිරෙන්නේ නැහැ. ඇයි හේතුව? වෙළඳ පොළ තීරණය කරන මේ බාල භාණ්ඩ. ඒ නිසා අපි උත්සාහ කරනු නිතරම තරඟකරුවන්ගේ මිල ගණන් වලට අනුරූපී වන ගැළපෙන මිලක් නියම කරන්න. තරඟකරු 100 නම් අපිත් 100යි. නැත්තම් අපි 95යි. නැත්තම් 97යි. නැත්තම් 105යි. එතකොට අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ සෑම කඩේකම සෑම වෙළෙන්දෙක්ම සෑම ව්‍යාපාරිකයෙක්ම 100ට දෙද්දී ඕගොල්ලන් විතර 105 මොකද? අන්න අපි හේතු කියනවා. පළතුරු අපි කියන අපි පළතුරු වගා කරන අපේම භූමිවල අපි පළතුරු වගා කරනවා. අපි වගා කරන පළතුරු විතරයි අපි අලෙවි කරන්නේ. ඒවට අනිවාර්යයෙන්ම රසායනික පොහොර අපි ගහන්නේ නැහැ. පැහැදිලිවම අපි ඒ සඳහා වෙනම කොම්පෝස්ට් පොහොර හදලා අපේ වතු වල තියෙන විවිධ ශාක වර්ගවල පට්ට අරගෙන කොම්පෝස්ට් හදලා ශ්‍රමිකයන්ට ගෙවලා අපි මේක ඉතා සත්භාවයෙන් මේක කරනවා. අපේ නිසා රුපියල් 5ක් අපේ වැඩි. කැමති නම් ගන්න නැත්නම් නිකයි. මොකද අපේ පළතුරු පුංචි ළමයට බය නැතුව දෙන්න පුළුවන්. කාබයිඩ් ප්‍රශ්න මොකුත් නැහැ. කාබයිඩ් ගහලා නැහැ. හෝ වෙනත් ඒ කියන්නේ වගාවේදී පවා පළතුරු ගස ඉක්මනින් වර්ධනය කරගන්න යූරියා වැනි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ. නිසා මේක අනිවාර්යයෙන්ම පෝෂ්‍යදායී ලෙස අපි නිෂ්පාදනය කරලා තියෙන නිසා රුපියල් 5ක් ගන්නවා. කියලා ඒක හොඳ තත්ත්වයෙන් හොඳ විදියකට අවබෝධ කරලා දුන්නොත් වෙළඳ පොළ ඒක පිළිගන්නවා 105 ගවන සූදානම්. හැබැයි 150 ගවන සූදානම් නැහැ. ඒ නිසා තරඟකරුවන්ට අනුරූප වෙච්ච මිලක් වුණ අපි තීරණය කරන්න. ඒකෙන් මොකද පෙන්වුම් කරන්නේ? මිල නියම කිරීමේ මග සලකුණු තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. මිල නියම කිරීමේ මග සලකුණයි. තරඟකරුවෝ ඉන්නේ කොහෙද? මගනේ. කර්මාන්තය ඇතුලේ. එහෙනම් තරඟකරුවෝ ඉන්නේ මග නම් එහෙනම් ඒ මග සලකුණු කියන්නේ තරඟකරුවන්ගේ මිල ගණන් තුලින් අපට මිල නියම කිරීමේ මග සලකුණු පෙන්වුම් කරනවා. එහෙමනම් මේ වගේ ලියුත් ඇති කෙටියෙන් මිල නියම කිරීමේ
මිල නියම කිරීමේ මග සලකුණු මින් පෙන්නුම් කරයි. පැහැදිලිනේ? ඔන්න වගේ මිල නියම කිරීමේදී ප්‍රධාන සාධක තුනක් සලකනවා. තුනම 100 අකුරෙන් පටන් ගන්න. අපි නිසා තමයි කිව්වේ 3 C's කියලා. 3 C's කිව්ව එක තමයි competitors prices තරඟකරුන්ගේ මිල ගණන් C. ඊට පස්සේ cost පිරිවැය විශේෂම customer cost එක. පාරිභෝගිකයාගේ නැත්නම් ගනුදෙනුකරුගේ පිරිවැය අඩු කරන්න පුළුවන් වෙන විදියට අනිවාර්ය මිලක් තීරණය කරන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ඒ නිෂ්පාදන පිරිවැය කොහොම හරි ආවරණය වෙන්න ඕනේ. නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය ආවරණය වෙන්නත් ඕනේ. ගනුදෙනුකරුගේ පැත්තෙන් එයාගේ පාරිභෝගික පිරිවැය අවම වෙන්නත් ඕනේ. දැන් නිෂ්පාදකයා මම නම් මගේ නිෂ්පාදන පිරිවැය භාණ්ඩයේ මිලෙන් ආවරණය වුණාට පාරිභෝගිකයාට ඒක ඉතා අසාධාරණ ඉහළ මිලක් වෙන්න බෑ. එයාට සාධාරණ මිලක් වෙලා එයාගේ පාරිභෝගික පිරිවැය අඩු මට්ටමකට රඳව ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊට පස්සේ අනික කස්ටමර් ඩිමාන්ඩ් ගනුදෙනුකරු ඉල්ලුම. ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම ඉහළ මට්ටමක නම් තියෙන්නේ. ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම ඉහළ මට්ටමක නම් තියෙන්නේ. සාපේක්ෂව වැඩි මිලක් නියම කරන්න පුළුවන්. පහළ මට්ටමක නම් අඩු මිලක්. එහෙනම් ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? මිල නියම කිරීමේ නැත්නම් මිල තීරණය කිරීමේ උපරිම සීමාව. ඉන් එහාට යන්න බෑ. තේරුණාද? සීමාව නැත්නම් ඉම පෙන්නුම් කරනවා. ඊට පස්සේ පිරිවැය කියන එකෙන් මිල නියම කිරීමේ මොනවද? පසුබිම. පසුබිම පෙන්නුම් කරනවා. මොකද පසුබිම අපි නිෂ්පාදනයේ සඳහා වැය කළ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගත හැකි මිලක් නියම කිරීම තමයි මිල නියම කිරීමේ පසුබිම කියලා කියන්නේ. අනිත් එක තමයි competitors prices තරඟකරුවන්ගේ මිල ගණන්. ඒ කියන්නේ මිල නියම කිරීමේ මග සලකුණු මේකෙන් පෙන්නුම් කරනවා. ඒ මග සලකුණුත් අවශ්‍යයි. අපි මිල නියම කිරීම කියන මිල නියම කිරීම නැමැති මාවතේ ගමන් කරද්දී ඒකේ මග සලකුණු කියන්නේ තරඟකරුවෝ ඉන්නේ මග වෙළඳපොලේ. ඒ තරඟකරුවන්ගේ මිල ගණන් සැලකිල්ලටගෙන ඊට අනුරූපී වූ මිලක් නියම කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි සාධාරණ මිලක් ප්‍රශස්ත මිලක් වෙන්නේ. පැහැදිලිනේ? right. ඊළඟට බලමු මිල කිරීමේ පරමාර්ථ pricing objectives. දැන් ඇත්තටම ඕගොල්ලෝ මං හිතන්නේ fortunate. මේට අවුරුදු 5කට උඩදී වෙනකම්ම මේ පාඩම හරිම සංකීර්ණයි. මිල කිරීමේ අරමුණු, මිල කිරීමේ පරමාර්ථ, මිල කිරීමේ ප්‍රතිපත්ති, මිල කිරීමේ ක්‍රම හතරක් මතක තියාගන්න. ඇත්තටම හරිම අමාරු සංකීර්ණයි. දැන් මිල කිරීමේ අරමුණු පරමාර්ථ ඒවකට අරමුණු කියන්නේ දිගු කල් ඒවනේ. මිල කිරීමෙන් දිගු කාලීනව ලබන්න අපේක්ෂා කරන්නේ මොනවද? මිල කිරීමෙන් කෙටි කාලීනව ලබන්න අපේක්ෂා කරන්නේ මොනවද? ඒ කියන්නේ පරමාර්ථ. ඒ දවස්වල දැන් පරමාර්ථ වෙනස්නේ. දැන් දිගු කල්නේ. ඒත් එක ප්‍රතිපත්ති. මිල නියම කිරීමේදී පදනම් කරගන්න අනුගමනය කරන ක්‍රමවේද මොනවද? දර්ශනයන් මොනවද? කාටද ඔය මතක තියාගන්න පුළුවන්? හරිම සංකීර්ණයි. මිල කිරීමේ ක්‍රම ටික නම් පුළුවන් කියමුකෝ. හොඳ වෙලාවට දැන් ඒව ඔක්කොම අයින් කරලා දැන් තියෙන දෙකයි මතක තියාගන්න. භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් නියම කිරීමෙන් ව්‍යාපාරිකයෙක් ළඟා කරගන්න අපේක්ෂා කරන අත්පත් කරගන්න අපේක්ෂා කරන ප්‍රතිඵල තමයි මේ පරමාර්ථ කියලා කියන්නේ. ඔකට විදිහ අරමුණු කියලා කියන්න පුළුවන්. දැන් වර්තමාන නම් පරමාර්ථ කියන්නේ දිගු කාලීනව ලබන්න අපේක්ෂිත ප්‍රතිඵලනේ. මිලක් නියම කිරීමෙන් කෙටි කාලීනව ලබන්න අපේක්ෂා කරන ප්‍රතිඵල හිතුවොත් අරමුණු. නිසා දැන් පරමාර්ථ ඇහුවත් අරමුණු ඇහුවත් දෙකම එකයි. මිලක් නියම කිරීමෙන් මොනවද අපේක්ෂා කරන්නේ? අනිත් එක තමයි මිල කිරීමේ ක්‍රම ටික. දෙකයි මතක තියන්න. දැන් ලේසි අතර. මොගොල්ලෝ වාසනාවන්තයි. එහෙනම් මෙතනට එන්න පුළුවන්. දැන් එන්න පුළුවන් මිල කිරීමේ පරමාර්ථ වෙනුවට අරමුණු කියලාත් එන්න පුළුවන්. ඒත් හරි. අරමුණු කියලාත් එන්න පුළුවන්. අරමුණු. ඒතර මිල කිරීමේ පරමාර්ථ අරමුණු දෙකම එකයි. ඒතර භාණ්ඩා සේවා සඳහා මිල නියම කිරීමෙන් ව්‍යාපාරයක් විසින් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල මෙන්න දහස් වේ. හරිනේ? මිලක් නියම කිරීමෙන් ඉදිරියේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල. එකක් තමයි වෙළඳපොලේ රැඳී සිටීම. survival objectives. survival objectives. වෙළඳපොලේ රැඳී සිටීම. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ වෙළඳපොලේ අධික තරඟකාරීත්වයක් තිබෙන අවස්ථාව.
සමහරට පූර්ණ තරංකාරීත්වයක් පර්ෆෙක්ට් කම්පිටිෂන් එකක්. ඒ කියන්නේ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන් මෙන් කීප ගුණයක විශාල ගුණයකින් සැපයුම්කරු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඕන තරම් සැපයුම්කරු ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ව්‍යාපාර කටයුතු නතර කළා කියලා වෙළඳපොලේ සැපයුමට කිසිදු බලපෑමක් නැහැ. දැනෙන්නවත් නැහැ. එහෙම හිතන්නකෝ. මෙන්න මෙතනදී මොකද වෙන්නේ? හැමෝටම වෙළඳපොලේ රැඳෙන්න අමාරුයි. තරගකරු වැඩි නම් සමහර අය බංකොලොත් වෙනවා. සමහර අයට ව්‍යාපාර වලින් ලාභ ලබන්න බැරි වෙලා තමන් විසින්ම ව්‍යාපාර කටයුතු නතර කරලා දානවා. තේරුණාද? ටික දිනක් පමණක් ව්‍යාපාර කටයුතු ඉස්සරහට අරගෙන යනවා. එහෙමනම් මේකෙදි අපි දන්නවා කොහොමත් දැන් තරගකරුවෝ එනවනේ. දැන් ඕගොල්ලන්ට අත්දැකීම් ඇති. ඕගොල්ලන්ගේ ගෙවල් ළඟ සමහරට කඩකාමර කීපයක් තියෙනවා. ඒකේ කඩකාමර කීප දෙනෙක් කුලියට ගන්නවා. තව ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙනකොට ඉතුරුන කඩකාමරයකුත් කුලියට ගන්නවා. අරගෙන දාන්නේ ඔය ආසන්නෙම වෙළෙන්සැලකට සමාන වෙළෙන්සැලක්. අපි හිතමු පොඩි ආපන ශාලාවක් නේ ඒකෙත් දානවා ආපන ශාලාව. එහෙමම සාර්ථක වෙන්නේ නැහනේ. සමහර විට ආපන ශාලා හරියට දැම්මොත් අර පරණ එක්කෙනා නැති වෙලා ඕගොල්ලෝ ඉස්මතු වෙන්න පුළුවන්. සමහරට පරණ එක්කෙනාගේ ආහාර පාන සැපීමේ රටාවට ඔබට සමීප වෙන්න බැරි නම් මට්ටමක නම් ඔබ විනාශ වෙන්න පුළුවන්. තේරුණාද? ඒකම තවත් කෙටි කලකින් තවත් කෙනෙක් ඇවිල්ලා කඩකාමරේ බද්දර ගන්නවා. අරගෙන දාන්නෙත් ඒ අවට සමීපයේ තියෙන ව්‍යාපාරයකින් කරන කාර්යයක්මයි. ඒකෙදි වෙන්නේ එක්ක මුල් එක්කෙනා නැති වෙන්න පුළුවන්. එක්ක නවක නැති වෙන්න පුළුවන්. කොහොමත් ඒ අපි දන්නවා මේ පූර්ණ තරංගකාරී තත්ත්වයක් තිබුණ උනත් සමහර තරංකරු දිගු කාලේ සක්‍රිය වෙන්න බෑ. ඒගොල්ලෝ අනිවාර්යෙන් බංකොලොත් වෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාර ලෝකෙන් හැලෙනවා. හැලුනම තරංගකාරීත්වය අඩු වෙනවා. තරංගය අඩු වෙනකන් අපිට ඕනේ ලොකු ලාභ උපයන්න නෙමෙයි. අපට ඕනේ වෙළඳපොලේ රැඳෙන්න, ජීවත් වෙන්න. කියන්නේ සර්වයිවල් කියන්නේ ජීවත් වෙන්න රැඳෙන්න. මොකද අපි නිෂ්පාදන පිරිවැය ව්‍යාපාරිකයන්ගේ මෙහෙයුම් නැත්නම් නිෂ්පාදනෝ මෙහෙයුම් පිරිවැය ආවරණය කරගෙන ලාභ නැතත් කිමුකෝ ලාභ ඕනෙම නැහැ. ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම් පිරිවැය කවර් කරගන්න පුළුවන් ලාභයක් ලැබෙනවා නම් රැඳී සිටින්න පුළුවන්. මොකද අපි පාඩු ලබන්නේ නැහැ. පාඩු ලබන්නේ. ඒ කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක අපිට ඉන්න පුළුවන්. සමච්ඡේදන ලක්ෂ්‍ය ඉන්න පුළුවන්. පාඩු ලබන්නේ නැහැ. එහෙනම් එතනදී අපි තීරණය කරන්නේ අඩු මිලක් නියම කරන ලෝ ප්‍රයිස් එක. අඩු මිලක් නියම කිරීම තුළ අපට අඩු ලාභයක් ලැබෙනවා. හැබැයි මේ අඩු ලාභයෙන් අපේ වියදම් ආවරණය කරගෙන ව්‍යාපාරේ රැඳෙන්න පුළුවන්. ඉදිරියට සක්‍රිය වෙන්න පුළුවන්. කෙදිනෙක හෝ තරංගකාරීත්වය අඩු වෙච්ච දවසට අපි ඔලුව උස්සලා මොකද කරන්නේ? අන්න වැඩි මිලක් නියම කරලා වැඩිපුර ලාභ ලබනවා. එතෙක් වැඩිපුර ලාභ ලබන්න යන්නේ නැහැ. ඒක තමයි මේක අරමුණ වෙන්නේ. තේරුණාද? එහෙනම් අපි මේ වගේ ලියුම හරියකට තරංගකාරීත්වය අඩුවන තෙක් තරංගකාරීත්වය අඩුවන තෙක් සාපේක්ෂව අඩුමිලක් නියම කර අඩුමිලක් නියම කර අඩුමිලක් නියම කර වියදම් ආවරණය කරගනිමින් වෙළඳපොළ තුල සක්‍රිය වීමට ක්‍රියා කිරීමයි. පැහැදිලි? එහෙනම් පළවෙනි එක තමයි වෙළඳපොලේ රැඳී සිටීම සර්වයිවල් කියන එක. මොකද තරංකාරීත්වය වැඩි. ඒ නිසා අපි ලොකු මිලකට යන්නේ නැහැ. සාපේක්ෂව අඩු මිලක් නියම කරලා අඩු ලාභයක් තුලින් වියදම් ආවරණය කරගෙන අපි වෙළඳපොලේ එල්ලිලා ඉන්නවා. තරංගකාරීත්වය අඩු වෙච්ච දවසට අපි වැඩි මිලක් නියම කරලා එරියස් එකක් තකනේ අපිට මෙතෙක් ගල් ලබා ගන්න බැරි වෙච්ච ලාභයත් අපි ආවරණය කරගන්න අපේක්ෂාවෙන් බිස්නස් කරගෙන යනවා. දෙවෙනි එක තමයි වෙළඳපොළ අල්ලා ගැනීම. maximum
පෙන්ට්‍රේෂන්. මේ කියන්නේ තරඟකාරීත්වයක් නැහැ. තරඟකාරීත්වය අවමයි. හරිද? අපි හිතමු නව භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දෙනකොට තරඟකරු නැහැනේ. මෙතෙක් වෙළඳපොලේ නොමැති භාණ්ඩයක්. අපි හිතමු ව්‍යවසායකයෙක් වශයෙන් අපි ඉනෝවේෂන් එකක් කරනවා. නවෝත්පාදනයක් කරනවා. ඒක තාම මාකට් එකේ නැහැ. අපි හිතමු මාකට් එකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා අපි නවෝත්පාදනය කළේ. අපි හිතමු කිසියම් රටක අපි හිතමු දෙවෙනි ප්‍රශ්නයක් වශයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමේ උණතාවයක් තියෙනවා කියලා කියන්නකෝ. එතකොට දිනකට පැය ගණනාවක් විදුලිය විසන්ධි කරන්න වෙනවා. ඒක ලොකු ආර්ථික අර්බුදයක්නේ. කුටුම්බවලත් අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ගැටුම් ඇති වෙන ප්‍රධාන හේතුව වන්නේ ඒක. කොටින්ම සාමකාමී සමාජ ජන ජීවිතය මොකද වෙන්නේ? අනිවාර්යයෙන් ඒගොල්ලන්ට ටෙන්ෂන් එක පීඩනය දීලා ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ නීති විරෝධී ක්‍රියාවන්ට පවපලවන්න පුළුවන් හේතුවක් වෙනවා මේ බල ශක්තිය නොමැති වීම. තේරෙනවද? අන්න එහෙමනම් එතනදී අපි ඒකට විසඳුමක් වශයෙන් පොඩි යුනිට් එකක් අපි හදනවා. වත්තට එන සුළම් බලයයි වත්තට වැටෙන හිරු එළියයි දෙක මිශ්‍ර කරගෙන බල ශක්තියක් උපදවන පොඩි යුනිට් එකක්. ඒකෙන් පැය 4ක් වගේ කාලයක් තුල අපේ ගෘහයන් තුල මේ බල්බ කීපයක් පත්තු කරගන්න විදුලි පංකා දෙකක් තුනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බල ශක්තියක් උපදවන්න. ඉතින් ඒක එහෙනම් එවැනි අර්බුදයක් තියෙන රටකට ඒක අනිවාර්යෙන් විශාල සේවයක් නේ. තාම තරංකරු එක දන්නේ හදලා නැහැ. එහෙමනම් අපිට ඕනේ වෙළඳපොළ අල්ල ගන්නනේ. දැන් අපි ඒ තරම් දැවැන්ත සමාගමක් නෙවෙයි. රිපියුටඩ් කම්පැනි එකක් නෙවෙයි. හොඳින් ස්ථාවර වෙච්ච සමාගමක් නෙවෙයි. එහෙමනම් අපි එවැනි දෙයක් හැදුවම මිනිස්සු පිළිගැනීමක් නැහැ. මිනිස්සු උපේක්ෂා සහගතව බලනවා. මිලදී ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. තේරෙනවද? අපි එතනදී මොකද කරන්නේ? අපි අඩු මිලක් නියම කරනවා. ලෝ ප්‍රයිස් එකක් එතනත්. අඩු මිලක් නියම කරලා බලනවා වෙළඳ පොලෙන් කිසියම් හෝ ඉල්ලුම් තත්වයක් ගොඩනගා ගන්න. අඩු මිලක් නියම කරලා ඉතා ඉහළින් පුහුණු කළ විකුණුම් සහායකින් අපි ඩෝර් ටු ඩෝර් සෙලස් විදියට ගෙන්ගෙට යන විකුණුම් කරන විදියට පුහුණු කරලා ඒගොල්ලෝ ලව්වා ගෙන්ගෙට යවලා ගනුදෙනුකරු වෙත ගිහිල්ලා ඒ නිෂ්පාදිතයේ බැන හොඳ පැහැදිලි කිරීමක් කරලා මිලදී ගන්න පෙළඹවීමක් කරලා මොකද කරන්නේ? අලෙවි කරගන්න උත්සාහ කරනවා. හරිද? එතන බලන්න වෙළඳපොළ අල්ල ගන්න. ඒ කියන්නේ කොහොම හරි ආරම්භයේදී කිසියම් හෝ ගනුදෙනු කරන පිරිසක් අපිට ඉන්න ඕනේ. හිටියොත් තමයි අපේ ව්‍යාපාරයෙන් වහන් බසා දවන්නේ නැතුව ඇනහිටීමකින් තොරව ඉදිරියට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී අපි හයි ප්‍රයිස් එකක් තීරණය කළා හරියන්නේ නැහැ. සාපේක්ෂව තීරණය කරන්නේ මොකද්ද? අඩු මිලක්. එහෙනම් අඩු මිලක් නියම කිරීම තුළින් කිසියම් කියන්නේ වෙළඳ පොලේ ජීවත් වීමට තරම් නැත්තම් සර්වයිව් වෙන්න නැත්තම් ක්‍රියාත්මක වීමට තරම් ඉල්ලුමක් වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඒක තමයි වෙළඳ පොළ අල්ලා ගැනීම කියන්නේ. අඩු ගන්න ලාභ නැතත් වියදම් ආවරණය කරගත හැකි විකුණුම් ආදායමක් ලබන්න පුළුවන් මට්ටමේ මිලක් නියම කරනවා. මොකද ඒක අඩු මිලක්. ඒ අඩු මිලක් නියම කිරීමෙන් උත්සාහ කරනවා ප්‍රමාණවත් ගනුදෙනු කරෝ පිරිසක් දිනාගන්න. මොකටද? වෙළඳ පොලේ පැවැත්ම සඳහා. සර්වයිව් වෙන. ඒක බංකොලොත් නොවි නුබුන්වත් ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට යාම සඳහා අපිට ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. එතනදී සාපේක්ෂව අඩු මිලක් තමයි නියම කරන්නේ. පැහැදිලිනේ? රයිට්. වෙළඳපොළ අල්ලාගෙන නව භාණ්ඩයක් නව භාණ්ඩයක් හඳුන්වා දීමේදී නව භාණ්ඩයක් හඳුන්වා දීමේදී සාපේක්ෂව අඩු මිලක් නියම කර වෙළඳපොළ තුල රැඳී සිටිය හැකි මට්ටමේ ගනුදෙනු කරන පිරිසක්.
පිරිසක් දිනා ගැනීමයි. එසේ දිනා ගැනීම තමයි වෙළඳපොළ අල්ලා ගැනීම කියන්නේ. වෙළඳපොළ කියන්නේ කවුද? පාරිභෝගිකයෝ, ගනුදෙනුකරු. එහෙනම් අපිට ලාභ නැතත් ඉදිරියට ව්‍යාපාරේ රැඳී සිටීමට හැකිවන ආකාරයේ ගැනුම්කරු අපිට අවශ්‍ය 50ක්වත් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් වන ආකාරයට නම් මොකද කරන්නේ? අඩු මිලක් නියම කිරීම කරනවා. එහෙනම් අඩු මිලක් නියම කිරීමෙන් එම ඉලක්කය අපි ළඟා කරගන්නවා. අපි ඊළඟ අරමුණ බලමු. නිෂ්පාදිත ගුණත්ව නායකත්වය, ප්‍රොඩක්ට් ක්වොලිටි ලීඩර්. තවත් අරමුණක්. ටිකක් අමුතුයි ඒක නිෂ්පාදිත ගුණත්ව නායකත්වය. ඒ කියන්නේ මෙතනදි උත්සාහ කරන්නේ වෙළඳපොළට සපයන නිෂ්පාදිතයේ ගුණත්වය වැඩි කරනවා. ඇත්තරම ක්වොලිටි එක ඉහළ මට්ටමක තබා ගන්නවා. සමහරට නිෂ්පාදිතයට ප්‍රමිති බද්ධ කරලා තත්ත්ව පාලනය තුලින් මේ ප්‍රමිතිය සුරක්ෂිත වන පරිදි භාණ්ඩයේ නිමෙවුම් ගුණත්වය වැඩි කරගන්න ක්‍රියාත්මක වෙනවා. එහෙම කරලා සාපේක්ෂව වැඩි විලක් නියම කරනවා. වැඩි විලක් නියම කරනවා. මොකද එතනදී පෙන්눔 කරන්නේ අපේ භාණ්ඩ මිල වැඩි හේතුව අපේ භාණ්ඩයේ ඔරිජිනල් නැත්නම් නියම භාණ්ඩය හදන්නේ අපි. නියම උසස් තත්වයෙන් ගුණත්වයෙන් අනර්ගත්වයෙන් උපරිම මට්ටමින් හදන්නේ අපේ භාණ්ඩය. අපේ භාණ්ඩය නිසා සාපේක්ෂව ටිකක් මිල වැඩි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් මිලදී නොගන්නත් අපේ ප්‍රශ්නයක් නැහැ. කියන මානසිකත්වයෙන් තමයි මිලක් නියම කරන්නේ. ටිකක් මිල වැඩි. අපි ඒකටත් කැමතියිනේ. අපි ඒකටත් කැමතියි. තේරුණාද? දැන් මම එක්තරා කාලෙක හાર્ඩ්වෙයාර් එකකින් වැලි ගන්න වගේක් හදන්න. ඉතින් ඒකේ අපි තුමු මට මතක නැහැ දැන් අපි තුමු ඒ කාලේ වැලි කියුබ් එක රුපියල් 8500යි කියලා. හරිද? එතකොට එතන වැලි නැති වෙ දවසක මං වෙන හાર્ඩ්වෙයාර් එකකට යනවා. ගියන් පස්සේ මට කියනවා 9000ක් කියලා. මං කිව්වා ඇයි මේ ළඟනේ. අරගොල්ලෝ 8500යි. අන්න ඊට පස්සේ මට එයා පැහැදිලි කිරීමක් කරනවා. සර් මන් ළඟත් 8500 මට 8200ක් දෙන්න පුළුවන් වෙලී තියෙනවා. මෙන්න කියලා පෙන්නනවා. ඒ කලවම් වැල්ලක්. මඩ වැලි අරව දාලා. මේක මම දෙන්නේ පියෝ. පළාතත් කිව්ව ඒ පළාතෙන් කියන අසවල් ගඟේ පියෝ වැලි බලන එක මේකේ කුණු රොඩු මුකුත් නැහැ. මුහුදු වැලි කලවන්නේ නැහැ. මම මේක අවංකව විශ්වාසයෙන් දෙන්නේ. අනික මම මේ වැලි හොරට කිරන්නේ නැහැ. දැන් අපෙන් ඔය වැලි කරන්නේ වැලි ටිපරයක් ගාම ඒක ගොඩ බානවා ආපහු. හાર્ඩ්වෙයාර් එක. ගොඩ බාලා ආයි පටවනවා. මොකද ටිකක් එනකොට අර තද වෙලා පැක් වෙනවනේ, වහිනවනේ. ඒ නිසා පැටවද්දි මොකද වෙන්නේ? ඔන්න ගානට අර දොරේ තට්ටු ගානට එනවා. ඒතර වැලි කාලක් විතර ඉතුරු වෙනවා. ඒක කාල එකතු කරන් මොකද කරන්නේ? තව එකක් හදාගන්න. ඒකනු ලාභයක් එනවා. දැන් ළඟටනේ හાર્ඩ්වෙයාර් ඉදන් කිලෝමීටර් දෙකක් නේ යන්නේ. ඒකට බහින්නේ නැහනේ. ඒතර මම එහෙම කරන්නේත් නැහැ. මම සර්ට ඒ එන වැලි කියුබ් එක මගේ හાર્ඩ්වෙයාර් එකේ බාන්නේ නැහැ සර්. කෙලින්ම හෙටයි බාන්නේ. ඒතර මම ටිකක් තියාගත්ත ප්‍රශ්න නැහැ. අනික බලන්න පුළුවන් මොනවාරි අර රොඩු බොඩු තියෙනවද? කලවම් කරලා තියෙනවද? මඩ තියෙනවද බලන්න පුළුවන්. ඒ නිසා ඒක විශ්වාසයි. මේ වැලි ගත්තම සර් 95%ක්ම සර්ට පාවිච්චි කරන්න පුළුවන් අපත යන 5%යි. 8500ක මන් දෙන්නම් 8200ට හැබැයි 50%ක්ම අපත යනවා. මොකද රොඩු අයින් කරන්න ඕනේ. අර වැලි හලලානේ ගන්න, ක්ලීන් කරලානේ ගන්න. ඉතින් වැලුකට ඇත්ත කතාව. ඇත්ත කතාව මං එදා ඉඳන් ක්‍රමානුකූලව එම හાર્ඩ්වෙයාර් එකටම නැඹුරුණා. ඇයි එතන තියෙන්නේ ක්වොලිටි භාණ්ඩ. හැබැයි මිල වැඩි. නමුත් ඒක අපිට ලාභයි. ක්වොලිටි භාණ්ඩයක් වැඩි මිලට ගන්න එක අපිට ලාභයි. තේරුණාද? එහෙමනම් ඒ තුල සෙසු ඒ කියන්නේ කර්මාන්තයේ ඉන්න සෙසු තරංකරුවන්ට වඩා මෙයාගේ මොකද වෙන්නේ? මෙයාට නායකත්වයකුත් ලැබෙනවා. ඇයි? මෙයා කර්මාන්තයේ තුල කොච්චර කූට උපාය මාර්ග වෙළඳ විසමාචාර කරන්න හැකියාව තිබුණොත් කරන්නේ නැතුව ඊටාම අනර්ග තත්ත්වයේ බහන්න හදලා සාපේක්ෂව වැඩි මිලකට දෙන හොඳ ව්‍යාපාරිකයෙක් කියන මානසිකත්වය එනවා. එහෙනම් සෑම ව්‍යාපාරිකයෙකුට වඩා මෙයාට මොකද වෙන්නේ? වෙළඳපොළ තුල ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. නායකත්වයක් ලැබෙනවා. ඒකයි මේ කියන්නේ නිෂ්පාදිත ගුණත්ව නායකත්වය. ඒ වගේ වෙළඳපොළ තුල අනිවාර්යයෙන්ම නායකත්වයක් ලැබෙනවා. තත්වෙන් උසස් බහන්න හදලා අලෙවි කිරීම තුල. මිල ටිකක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක ලාභයි. එහෙමනේ කියන්නේ. ඒක ලාභයි. තේරුණාද? එමුන අපි ඒකට මෙහෙම දාමු. ගුණාත්මක භාණ්ඩ නිපදවා ගුණාත්මක භාණ්ඩ නිපදවා
සාපේක්ෂව වැඩි මිලක් අනිවාර්යෙන් වැඩි. වැඩි මිලක් නියම කර වෙළඳ පොළ තුල නායකත්වයක් දිනා ගැනීමයි. ඔක තමයි තුන්වෙනි අරමුණ. හතරවෙනි අරමුණ තමයි වර්තමාන ලාභ උපරිම කිරීම. මැක්සිමම් ප්‍රොෆිට් නැත්නම් කරන්ට් ප්‍රොෆිට්. වර්තමාන ලාභ උපරිම කිරීම. මේක ඇවිල්ලා ඇත්තටම මේ මිල නියම කිරීමෙන් ව්‍යාපාරයක් ළඟා කරගන්න අපේක්ෂිත කෙටි කාලීන ප්‍රතිඵල. කෙටි කාල ප්‍රතිඵල වර්තමාන ලාභ. අනාගත ලාභ ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි දුමු ඔව් දීර්ඝ කාලීනව වෙළඳ පොලේ රැඳී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. අපි බලන්නේ කොහොම හරි සාපේක්ෂව වැඩි මිලක් නියම කරලා වර්තමානයේ ලාභ කොටස වැඩි කරගන්න. අපිට හෙට වෙළඳ පොල අහිමි වුණොත් කමක් නෑ. හෙට අපි බංකොලොත් වුණොත් කමක් නෑ. අපිට වර්තමාන ලාභය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ බලන්නේ කෙටි කාලීනව වැඩිපුර ලාභයක් උපයා ගැනීම. කෙටි කාලීනව වැඩිපුර ලාභයක් උපයා ගැනීම තමයි මේක අදහස් කරන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම සාපේක්ෂව මොකද කරන්නේ? වැඩි මිලක් නියම කරනවා. එhmenan සාපේක්ෂව වැඩි මිලක් නියම කර සාපේක්ෂව වැඩි මිලක් නියම කර වත්මන් ලාභ කොටස උපරිම කර ගැනීම. හරිනේ. ඊළඟට පස්වෙනි අරමුණ තමයි වෙළඳ පොළ සාරය උරා බීම උපරිම කිරීම. maximum market skimming. maximum market skimming. වෙළඳ පොළ සාරය උරා බීම උපරිම කිරීම. මේ කියන්නේ වෙළඳ පොළට අලුතෙන් භාණ්ඩයක් හඳුන්වා දෙනවා. සාපේක්ෂව වෙළඳ පොළට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. හරිද? අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම මිනිස්සු මිලදී ගන්න පෙළඹෙනවනේ. දැන් ගෑස් අර්බුදයක් යම් රටක තියෙනවා නම් ගෑස් වලට විකල්ප බලශක්ති ප්‍රභාවයක් හඳුන්වලා දුන්නොත් අපි හිතමු අපේ නිවෙස තුලම පොඩි අපි යුනිට් එකක් හදලා තියෙනවා. ඒ යුනිට් එකට අපිට තියෙන්නේ අපේ නිවාස පරිසරය තුල තියෙන කැලි කසල. ඒ කියන්නේ කඩදාසි වගේ දේවල්, කාඩ්බෝඩ් කැබලි, ඒ වගේම ගස්වල වේලිච්ච ශාක පත්‍ර තේරෙනවද? ගස්වල වේලිච්ච කොළ, වේලිච්ච මල්, ඒ වගේ දේවල් දාලා වතුර ටිකක් දැම්ම මේකෙන් ගෑස් එකක් හදාගන්න පුළුවන්. අර යුනිට් එක කරා පූර්වට ගෑස් එක එනවා. සාමාන්‍යයෙන් දිනපතා මුළුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ගෑස් ප්‍රමාණය එකකින් එනවා. ඒ වගේ යුනිට් එකක් හදුවා කියන්නකො. ගෑස් අර්බුදයක් තියෙන රටක, ගෑස් අර්බුදයක් තියෙන කාලයකට මිනිස්සු ඒක පිළිගන්න සූදානම් නැද්ද? සූදානම්. ඒ නිසා මොකද වෙන්නේ? ඉතා ඉහළ මිලක් නියම කරනවා. ඉතා ඉහළ මිලක් නියම කරලා ඉහළ ලාභයක් උපයා ගන්නවා. ඒක තමයි විතර පරමාර්ථ වෙන්නේ. ඇයි? තරඟකරු දැන් කවදා හරි එනවා. ක්ෂණිකව නෙවෙයි මාස 3ක් 6ක් අවුරුද්දක් දෙකක් ගිහලා හරි තරඟකරුවොත් මේ අපේ ප්‍රොඩක්ට් එක අනුකරණය කරලා අපිට අපේ මට්ටමින්ම අපිට වඩා හොඳ මට්ටමින් නිෂ්පාදනය කරන දවසට සමහරට අපි බංකොලොත් වෙන්න පුළුවන්. අපි වෙළඳ පොලෙන් මොකද වෙන්නේ? අපි කියන්නේ නිෂ්ක්‍රීය ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. තේරුණාද? නැත්තම් කෙටියෙන් කිව්වොත් අපි ව්‍යාපාරේ වහලා දාලා ගෙදර යන්න වෙනවා. අන්න ඊට පෙර තේරුණාද? විශේෂම තරඟකරුවන් එන්නට පෙර අපි විතරයි ඉන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නේ. එහෙනම් සාපේක්ෂව වැඩි මිලක් නියම කරලා වෙළඳ පොලෙන් ගන්න පුළුවන් උපරිම ලාභයක් දැහැ ගැනීම තමයි මේ වෙළඳ පොළ සාරය උරා බීමේ උපරිම කියලා කියන්නේ. වෙළඳ පොළ සාරය උරා බොනවා කියන එකයි තරඟකරුවන් ප්‍රවේශ වන්නට පෙර තේරෙනවද? ක්‍රියාත්මක වෙලා වැඩි ලාභයක් උපය ගන්න වැඩි මිලක් නියම කිරීම තුලින්. තරඟකරු තව අවුරුදු දෙකකින් හරි මේ කර්මාන්තර ප්‍රවේශ වෙනකොට ඒගොල්ලෝ තරඟකාරී ලෙස භාණ්ඩ සපයන විට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මිල අඩු කරන්න වෙනවා. වැඩි මිලක් නියම කරන්න බෑ. එතෙක් අපි වැඩි මිලක් නියම කරලා ගන්න පුළුවන් උපරිම ලාභය උරා ගන්නවා. ඇබ්සෝබ් කර ගන්නවා. එමනම් දැන් මෙහෙම දාමුනේ. අත්‍යවශ්‍ය
නව භාණ්ඩයක්. නව භාණ්ඩයක් හඳුන්වා දීමේදී තරඟකරුවන් ප්‍රවේශ වීමට පෙර වැඩි මිලක් පනවා උපරිම ලාභයක් උපයා ගැනීමයි. පැහැදිලිනේ? ඊළඟ එක තමයි වෙළඳපොළ කොටස උපරිම කිරීම. මැක්සිමම් මාකට් ෂෙයා. මොකද්ද මේ වෙළඳපොළ කොටස කියන්නේ? කිසියම් ව්‍යාපාරිකයෙක්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා වූ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව පාරිභෝගික පිරිස තමයි වෙළඳපොළ කොටස කියන්නේ. මාකට් ෂෙයාර් කියන්නේ. එපනම් මිලක් නියම කිරීමෙන් උත්සාහ කරනවා මේ වෙළඳපොළ කොටසත් උපරිම කරගන්න. දැන් මට තිබුණේ මෙච්චරකල් ගැනුම්කරු 50යි. මම හිතුවා මේක 100ක් කරගන්න. අන්න වෙළඳපොළ කොටස මම උපරිම කරගන්නවා. එහෙනම් එහෙම උපරිම කරගන්න නම් වෙළඳපොළට ආකර්ෂණීය වූ සාපේක්ෂව අඩු මිලක්. ඒ මහා අඩුවක් නෑ. වෙළඳපොළට දැනෙන්නේ නිකන් අඩු මිලක් කියලා. එහෙම නියම කරලා අන්න සාපේක්ෂව මගේ ගැනුම්කරුවන් සංඛ්‍යාව වැඩි කරගෙන මාකට් ෂෙයාර් එක වර්ධනය කරගන්න අපේක්ෂාවක් තියෙනවා. තේරුණානේ? මෙහෙම ලියුමපි එකට සාපේක්ෂව අඩු මිලක් නියම කරමින් අඩු මිලක් නියම කරමින් විකුණුම් හා ලාභ වර්ධනය වෙනකොට පොඩ්ඩක් දෙනා ගන්න ඕනේ. ලාභ වර්ධනය කරමින් තම සත්‍ය දැන්ටමත් මිලදී ගන්න සත්‍ය ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමයි. වර්ධනය කර ගැනීම. ඔන්න වගේ මූලික අරමුණු පෙරදරි කරගෙන තමයි මිලක් නියම කරන්නේ. පැහැදිලිනේ? එතකොට දරුවනේ අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයෙන් කතා කළා මිලණයේවත් මිල කිරීමේ මිශ්‍රය ගැන ආරම්භයක් අපි ගත්තා. භාණ්ඩයකෝ සේවාවක කිසියම් වටිනාකමක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා කිව්වා. අන්නේ වටිනාකම සඳහා ගැනුම්කරුවෙක් ඒ භාණ්ඩ ආසෙවත්පත් කර ගනිද්දී සැපයුම්කරුවා වෙත කිසියම් මුදලක් ගෙවන්න සූදානම් වෙනවා කියලා කිව්වා. අන්නේ ගෙවන මුදල තමයි මිල කියලා කිව්වේ. නැත්නම් භාණ්ඩ සේවා අලෙවි කිරීම තුළින් සැපයුම්කරුවා, විකුණුම්කරුවා, ගැනුම්කරුවාගෙන් අය කරගන්න අපේක්ෂා කරන මුදල තමයි මිල කියන්නේ. එහෙම කියන්න පුළුවන්. ගැනුම්කරුවගෙන් විකුණුම්කරුවා අය කරගන්න අපේක්ෂා කරන මුදල තමන් අලෙවි කරන භාණ්ඩ සේවාවල් වටිනාකම වෙනුවෙන්. ගැනුම්කරුගෙන් අය කරගන්න අපේක්ෂා කරන මුදල තමයි මිල කියන්නේ. හරිනේ? ඒ මිල විවිධ අවස්ථාවල විවිධ නම් වලින් ව්‍යවහාර වෙනවා කියලා කිව්වා. දැන් ශ්‍රමයක් විකුණනවානේ. අපි රැකියාවක් කරනවා කියන්නේ ශ්‍රමය විකුණනවා. එහෙනම් මොකද දෙන්නේ? ශ්‍රමයට වැටුප් වේතන. දීපලක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් බද්දර දෙනවා. එහෙනම් බදු කුලිය, රෙන්ට් එක. ඒත් එකම වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක් තමන්ගේ සේවා සපයලා අය කරන ගාස්තුව මොකද්ද? ෆී එක. ඒ වගේම බස් රථ, දුම්රිය මගින්, භාණ්ඩ හෝ මගින් ප්‍රවාහනය කරද්දී ගාස්තුව අය කරනවා. ගෙවන්න අපි මොකද ඒකට කියන්නේ?
ඒත් ගාස්තුමයි හැබැයි මොකක්ද ඉංග්ලිස් ටර්ම් එක වෙනස්නේ මොකද එතුර එන්නේ ෆෙයා එතකොට එන්න අපි කියන්නේ බස් ෆෙයා රේල්වේ ෆෙයා එහෙම නෙන්නේ තේරුණාද අන්න ඒ වගේ විවිධ ආකාරයෙන් මිල ව්‍යවහාර කරනවා කියලා කිව්වා ඊට පස්සේ අපි කිව්වා මිලක් භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් තීරණය කිරීමේදී සලකන සාධක තුනක් අපි කිව්වා එකක් තමයි කස්ටමර් ඩිමාන්ඩ් ගනුදෙනුකරුගේ ඉල්ලීම නැත්නම් ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුමේ ස්වභාවය ඉතා ඉහළ ඉල්ලුමක් නම් සාපේක්ෂව වැඩි මිලක් නියම කරන්න පුළුවන්. ඉතා ඉල්ලුම පහළ මට්ටමක නම් තියෙන්නේ අඩු මිලක් නියම කරන්න වෙනවා. ඒ ඉල්ලුම අනුව තීරණය කරනවා. එහෙනම් ඒකින් කියන්නේ මොකද්ද? මිල නියම කිරීමේ සීමාව. මිල නියම කිරීමේ උපරිම සීමාව ඉම පෙන්눔 කරනවා. අනික පිරිවැය. කොස්ට් එක. 3Cs කියලා නෝකට කියවන්නේ. පිරිවැය. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයකට මිලක් නියම කරනකොට ඒ භාණ්ඩය වෙනුවෙන් දරූ පිරිවැය ආවරණය කරගත හැකි මිලක් වෙන්න ඕනේ. නැත්නම් ඒ පිරිවැය ඉක්මවා යන මිලක් වෙන්න ඕනේ. පිරිවැය ඉක්මවා යන මිලක් වුණොත් තමයි අනිවාර්යයෙන්ම ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරේ පැවැත්ම ආරක්ෂා වෙන්නේ. එහෙනම් ඒකින් කියන්නේ මොකද්ද? මිල නියම කිරීමේ පසුබිම පෙන්눔 කරනවා. පසුබිම මෙන්න මෙච්චර පිරිවැයක් තියෙනවා. මේක කවර් කරගන්න ඕනේ. තේරුණාද? අනික තරඟකරුවන්ගේ මිල ගණන්. කම්පිටිටර්ස් ප්‍රයිසස්. තරඟකරුවන් අනුගමනය කරන මිලට සමාන හෝ ඊට අනුරූපී ගැළපෙන මිලක් තමයි නියම කරන්න ඕනේ. ඕනෝට වඩා වැඩි මිලක් නියම කරොත් මිනිස්සු ගන්න අඩු මිලක් නියම කරොත් බාල භාණ්ඩයක් කියලා ගන්න. තේරුණානේ? ඒ වගේ අපි 3Cs කියලා කාරණා තුනක් කිව්වා. මතක තියනකොට විභාගෙට නිතරම අහනවා. මිල නියම කිරීමේදී සලකා බලන සාධක තුන ඕකයි 3Cs. ඊට පස්සේ අපි මිල නියම කිරීමේ අරමුණු. භාණ්ඩ ආසේවා වලට මිලක් නියම කිරීමෙන් ව්‍යාපාරිකයෝ අලිවිකරුවෝ ළඟා කරන අපේක්ෂිත අරමුණු කීපයක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි වර්තමාන ලාභ උපරිම කිරීම. අනික වෙළඳපොළ සාරය උරා බීම උපරිම කිරීම. අනිත් එක වෙළඳපොළ කොටස උපරිම කිරීම. ඒ කියන්නේ ගැනුම් කරුණු සංඛ්‍යාව වැඩි කර ගැනීම. හරිද? මෙතන කියන්නේ වැඩි මිලක් නියම කළා. තා ඉහළ මිලක් නියම කරලා තරංකරුවන් එන්නට පෙර විශාල ලාභයක් උකහා ගන්න එකයි. ඊළඟට අපි කිව්වා වෙළඳපොළේ රැඳී සිටීම. තරංගකාරීත්වය වැඩි නම් සාපේක්ෂව අඩු මිලක් නියම කර. අඩු මිලක් නියම කරාම ටික දිනක් හරි මිල දී ගන්නවනේ. මිල අඩු වෙච්ච ගමන් ගැනුම් කරෝ යම් ප්‍රමාණයක් හොයාගෙන එනවා. එහෙනම් අපිට ජීවත් වෙන්න පුළුවන්. බංකොලොත් වෙන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ අපි අරමුණු කීපයක්ම කතා කරා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් මිල කිරීමේ සුවිශේෂී ක්‍රම ගැන පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.